හලෙලූයා. සුබදවසක් ඔබ සියලු දෙනාටම. අපි උන්වහන්සේගේ පාද පාමුල අපේ කිරිසිදුමු. හලෙලූයා. කීදෙනෙක් විශ්වාස කරන උන්වහන්සේ අප මැද වැඩවසන්නව දෙවියන් වහන්සේ කියලා. හලෙලූයා. අපි මේ උදෑසන අපගේ හදවත් අපි උන්වහන්සේට සූදානම් කරගනිමු. අපි උන්වහන්සේට කියමු උන්වහන්සේ අප වෙනුවෙන් කළා වූ සෑම දෙයක් උදෙසා අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි මොහොතක් අපි සුළු කාලයක් අරගෙන අපි අපගේ සෑම දෙයකට වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ අපි ස්තුති කරමු. හලෙලූයා. හලෙලූයා. ස්වාමී ස්තුතිමත් වෙනවා වහන්සේට මම ස්වාමී. වහන්සේ අප වෙනුවෙන් කළා වූ සෑම ක්‍රියාවක් නිසා මක්නිසාද ස්වාමී වහන්සේගේ ප්‍රේමයට ඉහළින් වෙන ප්‍රේමයක් මම ස්වාමී. වහන්සේගේ කළා වූ පූජාව මේ ලෝකයේ සිටින සිතානවත් කාලවල පූජාවක් මම ස්වාමී. වහන්සේ අපේ කෙනෙකුට මෙතරම් ප්‍රේම කළා මම ස්වාමී. වහන්සේ මොනම හේතුවක් නිසා ස්වාමී වහන්සේ පොඩි කළා වූ වහන්සේ අපි මේ සෑම නිසා අපි වහන්සේ සිටි කරනවා. අපගේ මුළු හදවතින් අපගේ මුළු ආත්මය අපි වහන්සේ උපමනක් නිදැසන සොයනවා මගේ ස්වාමී. වහන්සේගේ නම වහන්සේගේ නාමය අන්නාමයන් වලට වඩා අපි වහන්සේ සිටි කරනවා. උසස් වෙනවා මගේ ස්වාමී.
උන්වහන්සේගේ අනාගත අභිමුඛයේ අපි තාම වැදගත් කාර්යයක් කරන්න යනවා. ඒ තමයි අපි ධර්මයන් දෙදෙනෙක් කැප කරන්න යන උන්වහන්සේගේ දැහැතට. කොයිතරම් අනාගත මොහොතක්ද සභාවට මෙවැනි ව්‍යසන කාලයක අපේ සභාවට අලුත් සමාජිකයන් දෙදෙනෙක් ඇතුළු වෙනවා. ආමේන්. අපි ඕන්න කැප කරන්න යන උන්වහන්සේගේ දැහැතට මයිලා සිටිනවා. Dulit sa Danushka bagi dalawa sa mga henta sa Anjali sa Prasad bagi dalawa sa mga Israel magi dakna tapat kata na mawe දරුවන් කැපකිරීම තාම අගේ කොට සලකන දෙයක් අප සභාවේ නායකත්වය සමේ සභාව. මම ඉස්සල්ලාම දෙවියන් මානසික වචනේ ඔබට ආයාචනා කරන්න යනවා. මානසික වචනේ දරුවන් ගැන මම කියන්නේ. ගීතාවලිය 127 8වෙනි 3වෙනි පදයේ කියනවා මේ දේ. බලව දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක්. උසේ ඵලයේද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ද. ආමේන්. මම විශ්වාස කරනවා මේ දරුවන් දෙදෙනා උන්වහන්සේ තුල තිලිනයක්. විපාකයක්. අද මේ කුසල උන්වහන්සේ අතකසාවේ දරුවන් දී දෙන දෙන්න අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. ඒ වගේම දෙමාපියන්ට ලොකු වාර්තාවක් තිබෙනවා. උන්වහන්සේගේ වචනේ මේ දේශනා කරනවා. ඊට උපදේශ 21 6වෙනි පදේ සඳහන් කරන මේ දේ දරුවෙකු සුසු මාර්ගයේ පුහුණු කරන්න එවිට ඔව් වයස්ගත වූ කලක් ඒ ආත්ම නොවන්නේ. ආමේන්. මේ අපේ දෙමව්පියන් කියන අපිට වගකීම මේ දරුවන් හරි මාර්ගයේ යවන්න. අපි කැප කරන්න කලින් මම ඔබගේ ප්‍රශ්න තුනක් අසන්න යනවා. ප්‍රශ්න තුන හරි වැදගත් ප්‍රශ්න තුනක්. ඔබ මාත් සමග එකතු වෙන්න අවශ්‍යයි. අපිට එකම නොවෙන්න බැහැ. අපිට එකම වෙන්න අවශ්‍යයි. පළවෙනි ප්‍රශ්න තමයි දෙමාපියන් දෙපාර්ශ්වයෙන් මම අසන්නේ. ඔබ ඔබගේ දරුවා දෙවියන් වහන්සේගේ මාර්ගයන් වල ඇසුරෙන් මඟ පෙන්නනවා. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබ ඔවුන්ගේ බාල වයස තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කාරයන් ලෙස දිවිනන මඟ පෙන්නනවා. ආමේන්. තුන්වෙනි කාරණා හරි වැදගත් කාරණා. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය මේ දරුවන් ඉදිරියේ තබන දෙවියන් වහන්සේට දියගම ජීවිතය ඕන ඉදිරියේ තබන. ආමේන්. මේ එකගතාවේ මත අපි මේ දරුවන් දෙදෙනා කැප කරනවා. මම ආරාධනා කරනවා. ආදේවගේ කාලේ මත දැරිත් කැප කරන්න. අපි සභාවක් ඉදිරියට අපි නැගී සිටිමු. Kita untuk මොහොතක් දෙමාපියන් විතරක් නෙවෙයි මුළු සභාවට මොකද දෙවියන් වහන්සේ වාසුදේවයන් කියා සිටියා වගේම දෙවියන් වහන්සේ තමයි මේ දරුවන් ඔබට ත්‍යාගයක් හැටියට දීලා තිබෙන්නේ. ඒක ඔබ විශ්වාස කරන්න. වෙන කවුරුත් නෙවෙයි මේ දේවල් ඔබට දීලා තිබෙන්නේ අහස පොළොව බැලු
දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළා තිබෙනවා. අර ඉස්සෙල්ලා කියපු කොටසේ කුසේ ඵලය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියලා සඳහන්. ඉතින් අද ඔබ අතේ සිටින්නේ, ඔබ ළඟ සිටින්නේ, ඔබ අතේ සිටින්නේ දෙවියන් වහන්සේගේ උතුම් එයාගේ. ආමේන්. ඉතින් අද දවසේ මේ දරුවන් අපි දෙවියන් වහන්සේට කැප කරන අවස්ථාවේදී ඔබ කැමති පුළුවන් නම් ආර්යනාව වඩා ගන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මට ඔයාව නම් පොඩක් වඩා ගන්න අමාරුයි. හැබැයි මම හරි කැමති සිටින දරුවන් කැප කරන එක මගේ හදවතේ ගොඩාක් ළඟින් තියෙන දෙයක් තමයි ඔබ දරුවන් හදන අවස්ථාවේදී අපිට අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. ඔබේ දරුවන් අපිට කැප කරන්න දෙවියන් වහන්සේ. ඉතින් අපි මේ දරුවන්ව දෙවියන් වහන්සේට බාර කරලා අපි කැප කරමු. Dan apa medaruan desa tegu kara mailas ke bahasa dia මේ දරුවා මට ඔබේ අත තබා දෙවියන් වහන්සේ යා එදියා බලමින් මේ දරුවා හොඳයි අපි ආඥා කරමු. ප්‍රේමවන්ත ස්වාමීනි අපි වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ ආනන්ද අවස්ථාව නිසා. මේ වහන්සේ මේ දෙමාපියන්ට දුන්නා වූ මේ තෑග්ගය අපි නැවතත් ඔබ වහන්සේට බාර කරමු. අපි ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා දුලේ සමග ඒ වගේම ආර්යානා සමග ඔබ වහන්සේ මේ අවස්ථාවේ සිටිය මැනව. අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින මේ දරුවන් ඔබ වහන්සේට අපි කැප කරන මොහොතේදී මේ දරුවන්ගේ අනාගතයේ තිබෙන ඔබ වහන්සේගේ හස්තේ ඥාන අපි ආඥා කරන මේ දරුවන්ගේ ජීවිත මහා බලපෑමක් ඇති කරලා ස්වාමීනි ඒ බලපෑම ඔවුන්ගේ පරම්පරාව තුළ අත්දකින්න සලස්වන්නේ කියලා අපි යාඥාවෙන් මේ දරුවන් ඔබ වහන්සේට අපි බාර කරනවා. අපි දන්නවා මේ දරුවන්ගේ අනාගතයේ තිබෙන්නේ වෙන කාර්යාලයක් නොවේ. ඔබ වහන්සේගේ අතේ ස්වාමීනි. අපි යාඥා කරන සභාවක් ඇතුළේ නායකත්වයක් හැටියට ස්වාමීනි මේ දරුවන් ස්වාමීනි ඔබ වහන්සේගේ යායුතු මාර්ග මේ දරුවන්ට ඔබ වහන්සේ මේ දෙමාපියන් ලවා ඔබ වහන්සේ පෙන්වුම් කරන්න කියලා අපි යාඥාවෙන් ඔවුන්ව බාර කරනවා ස්වාමීනි. දැන් ස්වාමීනි සභාවක් හැටියට ස්වාමීන් අපි දුල්ලේම ආර්යනාව අපි වහන්සේට කැප කරනවා. පියාණන්ගේ පුත්‍රයන්ගේ ශුද්ධාත්මන්ගේ නාමයෙන් අපි මේ දරුවන්ව ඔබ වහන්සේට කැපකොට ආශිර්වාද ඉල්ලන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි ඒ වගේම මොකක්ද ගමු දෙමාපියන්ට මේ අවස්ථාවේදී යාඥා කරන්න. මම විශේෂයෙන් මේ අවස්ථාව කරගන්න මම ඉංග්‍රීසි සභාවට මේක කිව්වා. දෙමාපියන් හැටියට ඔබගේ වගකීම මේ දරුවන්ව හරි මාවතට මඟ පෙන්වන්න. ඒක සභාවේ යුතුයකමක් විතරක් නොවේ. සභාවේ ඉන්නේ ඔබට උපකාර කරන්න. ඔබව ධෛර්යමත් කරන්න. නමුත් ඒ වගකීම සභාවටම බාර දෙන්න එපා. ඒ වගකීම ඔබ දෙමාපියන් හැටියට ඔබ ඒක බාරගෙන ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. මේ දරුවන්ට මඟ පෙන්වන්න පිණිස. ආමේන්. ඉතින් මේක ඉතාමත් වැදගත් දෙයක්. ස්වාමීන් වහන්සේගේ උපකාරයේ දෙමාපියන් වන ඔබට ඉතාමත් අත්‍යවශ්‍යයි. ආමේන්. අපි සභාවක් හැටියට නායකත්වයට අපි මොවුන් දෙස අපි දැක් දෙක කරලා අපි ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලා සිටිනවා. හාලෙලූයා. අපි යාඥා කරමු සභාවට. මගේ දාසන පාස දෙවියන් දෙමාපියන් බාර කරලා මේ උදෑසන යාඥා කරන්න කිව්වා. දයාවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනේ සදා වන පරිදි ස්වාමීනි මේ දරුවන් ආශිර්වාදයක් කොට ඔබ දී තිබෙනවා. මා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ උස මාතර සමානව මේ දරුවන්ට මඟ පෙන්වන්න ගොඩනගන්න ඔවුන්ට ස්වාමීනි ශක්තිය ධෛර්යය දෙන්න. මේ දෙමාපියන් ඔබ වහන්සේගේ අමිලව් හස්තයට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේගේ වචනේ මොංග දිවිගන්වමින් ඔබ වහන්සේගේ දෙයින් මොංග ආවර්ණය කරමින් ඔබ වහන්සේගේ දෑතින් මොංග ආශිර්වාද කරමින් ශක්තිය තුන මැනව මේ දරුවන්ට ස්වාමීනි යාපත් පරිසරයක්
ක්‍රිස්තුස් වහන්සේගේ පරිසරයක් වටා පිරිස දැන් ස්වාමීනි මේ වගකීම ගන්නට මේ වගකීම තුල සිටින්නත් මේ වගකීම තුල මේ දරුවන්ට මඟ පෙන්වන්නත් ඔවුන්ට ශක්තිය ධෛර්යය දුන්න වෙනවා දැන් ඔබ වහන්සේගේ හස්තයට මේ දෙමාපියන් බාර කරනවා ආශිර්වාද කළ මැනව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් සභාවක හොඳ අපසනාදයක් දීලා සභාවෙන් අපි ඉන්නාසේ නමස්කාර කරමු කොයිතරම් අලංකාර අභිමුඛයෙන් අප මැදේ වෙන්නේ ඉතින් විශ්වාස කරන මාංශය අද අතගසන් දෙනවා කියලා ඔබට ආමේන් මාංශය අපට අතගසන් දෙනවා මාංශ අපට සේවය කරනවා අපි නමස්කාර කරමු මාංශයට හලෙලූයා හලෙලූයා ආමේන්
Say
අපේ ජීවිතයේ ස්වභාවය අපේ ජීවිතයේ තත්ත්වය ඔබට පමණයි වෙනස් කරන්න පුළුවන්. ඔබගේ වචනයට පුළුවන් ස්වාමී. මේ උදෑසන මේ සෙනඟට ස්වාමීනි මේ දේව මෙහෙට සජීවීව Facebook කරා සහභාගී වෙලා සිටින සෑම කෙනෙක්ම මෙතනත් ඔවුන්ගේ නිවස් අපි වහන්සේට බාර වෙනවා, බාර කරනවා. මේ උදෑසන ඔබගේ වචනේ සහ ඔබගේ අමුකත්වේ අපිට මේ උදෑසන සේවය කළ මැනව. ස්වාමිනී, අපි එක එක්කෙනාගේ ජීවිත ඔබ වහන්සේට බාර කරන මොහොතේදී අපි වහන්සේගේ යටහත් විල්ලා සිටිනවා. ඔබගේ වචනය අසන්න, ඔබ වහන්සේගේ වචනය ලබන්න. අපේ හදවත්, අපේ කන්, අපගේ මනස, අපගේ හදවත, අපේ ආත්මය විවුර්තව තබා ගන්න. අපිට උපකාර කරන්න. මේ උදෑසන අපි වහන්සේට මේ උදෑසන බාර වෙමින්, මේ වචනේ බාර කරමින් අපි යාඥා කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. උදේ සියලු දෙනා වාඩි වෙන්න දුන්නාන්සේගේ පාමුලේ. නැවතත් ඔබ ඉදිරි සිටීම ගැන මම ඉතාමත් වාක්‍යයක් වන අතර මම ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න මොහොතේදී මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ කාලයන් තුල දෙවියන් වහන්සේ අපිට කතා කරමින් සිටිනවා. උන්වහන්සේ හැමදාම කතා කරන්නා වූ දෙවියන් වහන්සේ. හැබැයි ඔබත් මාත් තැනක සිටිනවද උන්වහන්සේගේ හඬට ඇහුම්කම් දීලා අපේ ජීවිත මනවතත් කියන අපේ ජීවිත වෙනස් වෙන ස්ථානයකට හමුනවන්න. මා කතා කරන වචනය තුල බලය නැහැ, නමුත් දෙවියන් වහන්සේගේ වචනය තුල බලය තිබෙනවා. ආමෙන්. මේ උදෑසන මම ලැබූ ලොකුම වරප්‍රසාදයක් තමයි දෙවියන් වහන්සේගේ වචනය ඔබ ඉදිරියට තබන්න. මම ඒක කවදාකවත් සැහැල්ලුවට ගන්නෙත් නැහැ, අරගෙනත් නැහැ. මම විශ්වාස කරනවා මේ කාලය තුල දෙවියන් වහන්සේ සුවිශේෂ දේ අපේ හදවත්වල කරමින් සහ කරන්න බලාගෙන සිට දෙවියන් වහන්සේ. අපි ඊටමත් ලස්සන මජීද ඊටමත් නමස්කාර කණ්ඩායමත් එක්ක ඊටමත් ලස්සන ගීතිකාවන් දෙකක් අන්තිමට ගායනා කරා. පළවෙනි නමස්කාර ගීතිකාව තමයි එතන මෙන්න මේ වචන සඳහන් වුණා. සුවය, සතුට, නිදහස, බලය ගෙන දෙන්නේ ඔබ සමිදේ. හරි වැදගත්. හරි මොනවාද? සුවය, නිදහස, සතුට, නිදහස, බලය. දැන් ඔබ දන්නවද මේ අපි ගායනා කරපු වචන දෙවියන් වහන්සේගේ වචනය තුල ගැබ් වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මේ දේ ගැබ් වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතේ ඔබට සාක්ෂි දරන්න පුළුවන් මම මේ කියන්නා උදේට. මට සාක්ෂි දරන්න පුළුවන් මම මේ කියන්නා උදේට. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා කරුණ කොටගෙන මට සුවය ගෙන දුන්නා. ශාරීරික සුවය විතරක් නොවේ, මානසික සුවය මට ගෙනත් දුන්නා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ සුව කරනකොට ඔබගේ රෝගේ විතරක් නෙවෙයි ශාරීරික සුව කරන්නේ. උන්වහන්සේ ඔබ ඒ සුව දැනට ගේනකොට ඔබේ මුළු ශරීරයේ සහ ඔබගේ මුළු ආත්මයම උන්වහන්සේ සූදානම් සුව කරන්න. අද බොහෝ වෙලාවට අපි ශාරීරික සුවයක් ලබලා ආත්මික සුවය ලබන්නේ නැතුව ගොඩක් හැරලා යනවා. දැන් මම මේ කියන කාරණාව ඔබ පොඩ්ඩක් ඔබ අල්ලගන්න. හරි? ඊළඟට කියනවා සතුට. ඔබ දන්නවද? ඔබට මට බලාපොරොත්තු නැති තැන බලාපොරොත්තු නැති අවස්ථාවන් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේ මොකක්ද බලාපොරොත්තු ගෙනාවා. දැන් ඔබට බයිබල් පදයක් මට දෙන්න පුළුවන් නම් මට දෙන්න පුළුවන්. හරිද? යොහන් 3:16 අපේ මුළු ජීවිතේ වෙනස් කරපු පදයක්. ආමේන්. ඒක අපි කියවන දෙයක් විතරක් නොවේ.
ඒක අපි අපේ ජීවිතයේ අත්දැකීමෙන් සිටින දෙයක් වී තිබෙනවා. මොනවාද? උන්වහන්සේ කියනවා යෝහන් 3:16 මෙන්න මේ වගේ. උන්වහන්සේ තරම් ලෝකයට ප්‍රේම කරා උන්වහන්සේගේ ඒකජාතික පුත්‍රයා ඒ ප්‍රේම කරන අයට උන්වහන්සේ දුන්නා කියලා. මොනවාද? දුන්නේ මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ එකම පුත්‍රයා. ඒ පුත්‍රයා කරුණ කොටගෙන හරි වැදගත් මට සතුට ලබා දුන්නා. අද ගොඩක් ක්‍රිස්තියානි කට්ටිය සතුට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සායනික දේවල් වලින්. ලෞකික දේවල්. ගොඩක් තියෙනකොට තමයි සතුටක් වැඩි වෙන්නේ අපේ ජීවිතේ. මොකොත් නැතිකොට තමයි සතුට නැති වෙන්නේ. හැබැයි ඔබ දන්නවද? ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට සෑමදාම සතුට තිබෙනවා. ආමේන්. මම දන්නේ ඔබ කොහොමද කියලා. මම අත්දැකීමෙන් සිටින දෙයක් තමයි හරි සතුට ක්‍රිස්තුස් වහන්සේ මට මගේ ජීවිතේ ගෙන දුන්නා. හාලෙලූයා. ඊට පස්සේ කියනවා නිදහස බලය ගෙන දුන්නේ ඔබ පමණයි. අද ඔබත් මාත් නිදහස්ව සිටින මිනිසෙක් කියලා මම විශ්වාස කරනවා. හරි වැදගත්. නිදහස පාපයෙන් නිදහස. ද්වේෂයෙන් නිදහස. දෝෂාරෝපණයෙන් නිදහස. මේක තමයි වැදගත්. අද ඔබත් මාත් නිදහස් වෙලා නැත්නම් අපි තාමත් ඒ දේවල් එක්ක පොරවදිනවා නම් එහෙනම් සැබෑ නිදහස තමා අත්දැකලා නැහැ. බයිබලයේ කියනවා උන්වහන්සේ හalleluya when you know the truth ඔබ සත්‍ය දැනගන්න අවස්ථාවේදී ඒ සත්‍ය නුඹව සැබවින්ම නිදහස් කරනවා. අද මේ උදෑසන ඔබට තිබෙන නිදහස කොහෙන්ද ලැබිලා තිබෙන්නේ? ඔබ දන්නද නිදහස කියන දේ කවදාකවත් සීමා කරන්න බෑ. නිදහස කියන දේ සීමා වෙන්නේ මා තුල පමණයි. හැබැයි නිදහස මම ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොට. ආමේන්. මම දන්නේ ඔබ මාත් එක්ක එකග වෙන්න මම විශ්වාස කරනවා ඔබ මාත් එක්ක එකග වෙනවා කියලා. දැන් ඔබ බලයි මේ පාස්ටර් මේ අද මේ උදෑසන කාලේ අද ඔයා කතා කරන්නේ මේ ගීතිකා සම්බන්ධයෙන්. මම එතෙන් එන්නම්. හැබැයි සමහර වෙලාවට අපි ගායනා කරන මම මේ ගායනා කරන ගීතකවල කිසිම අර්ථයක් නැහැ. තනුව හොඳ නිසා මම ගායනා කරනවා. හැබැයි ඔබ දන්නවද? අපි ප්‍රකාශන කරන හැම වචනයක්ම නමස්කාරය තුළ ප්‍රශංසාව තුළ මේ ගායනා තුළ ඒක අපේ ජීවිතේ මොකක්ද එළිදරව්වක් ලෙස අපේ ජීවිතේ හැමදාම අත්දකින්න ඕනේ. හalleluya. මට තිබෙනවා සතුට, මට තිබෙනවා නිදහස, මට තිබෙනවා බලය. ඇයි? මම අදහන දෙවියන් වහන්සේ. මම අනුගමනය කරන දෙවියන් වහන්සේ. මට මේ දේවල් දීලා තිබෙන්නේ. ආමේන්. ඊට පස්සේ අපි ගායනා කරා මොකද්ද? අන්තිමට ගායනා කරපු ගීතිකාව මොකද්ද සුපුනි අපි අන්තිමට ගායනා කරේ? කුරුසිය. කෝරස් එක මොකක්ද? මං ආදරේ. මං ආදරේ යේසුස්. ඔකීරේ ගායනා කරා. මම ගායනා කරා. හැබැයි සමහර වෙලාවට මම දෙවියන් වහන්සේට කියන දේ වචනකින් සීමා වෙලාද? එහෙම නැත්නම් මට ඇත්තටම සතුටින්ම කියන්න පුළුවන්ද? මගේ ජීවිතේ හැම දෙයකටම වඩා මම ඔබට ආදරේ. අපි එතනට ඇවිල්ලා නැත්නම් මම එතනට ඇවිල්ලා නැත්නම් කාලේ ඇවිල්ලා මගේ සහෝදරයා සහෝදරිය ක්‍රිස්තියානි ජීවිතේ සැලමක් නෙවෙයි. දෙවියන් වහන්සේ සැලමකුත් නෙවෙයි. සභාවට එන එක සැලමකුත් නෙවෙයි. සභාව ඇවිල්ලා නමස්කාර කාලේ ගත කරලා වචනේ අසලා යන එක ඒක සැලමක් නෙවෙයි. ඔබ එන හැම අවස්ථාවකම ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන හැම අවස්ථාවකම මම දෙවියන් වහන්සේ නමස්කාර කරන හැම අවස්ථාවකම ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අසන හැම අවස්ථාවකම ඒක ඔබේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ. ආමේන්. එහෙම නැත්තම් මාතුල ප්‍රශ්නය. මම ප්‍රශ්නය. මම කියන්නේ ඔබ ප්‍රශ්නයක් කියලා. මම ප්‍රශ්නයක්. මාව නිදහස් කරන්න තමයි උන්වහන්සේ ආවේ. සුභභෝගී ජීවිතයක් දෙන්න විතරක් නෙවෙයි උන්වහන්සේ ආවේ.
නමුත් මං ආදරේ යේසුස් කුරුසේදී දිවි පිදුවා. කවුද දිවි පිදුවේ? එහා කරේ කෙනා. ඔබ තේරුම් ගන්න. ඔබට මට දිවි පිදුවේ ක්‍රිස්තුස් වහන්සේ. එයා ඒක කළේ ඔබට තියෙන අධික ප්‍රේමය නිසා. මට තියෙන අධික ප්‍රේමය නිසා. ඒ ප්‍රේමේ මොකද්ද? ඒ ප්‍රේමේ ක්‍රියාවක් නිසා තමයි අද මම මෙතන සිටින්නේ. ඔබේ වයස කෙසේද? ඉතින් මේකෙන් මම යනවා මගේ දේශනාවට. අඳුර බැලුවා අද පාස්ටර් දේශනා කරන්නේ මොකක්ද කියන කතාව. මගේ දේශනා මාතෘකාව තමයි මොකක්ද? ඔබට ඒක තිරේ එයි. තත්ත්වය. අපි හැමෝම කියමුද? තත්ත්වය කියලා. මේ තත්ත්වය කියන්නේ ඔබ ලබා තිබෙන හැම දෙයක් නෙවෙයි. ඒක එක තත්ත්වයක්. හරි? නමුත් මේ උදෑසන මම කතා කරන්න කැමති ඔබේ ආත්මේ තත්ත්වය. ඔබේ හදවතේ තත්ත්වය. ඔබගේ මොකද්ද? මනස තුල තියෙන තත්ත්වය සම්බන්ධයි. මොකද දන්නවද? ඔබේ ජීවිතේ දේවල් වෙනස් වෙන්නේ ඉස්සලාම පිටින් නෙවෙයි. අද ගොඩාක් කට්ටිය ගොඩක් කාලය ගන්නවා පිට දේවල් වෙනස් කරන්න. පිට තත්ත්වයන් වෙනස් කරන්න. හැබැයි ඒ දේවල් වෙනස් වෙන්නේ මොකක්ද? වෙනස් වෙන්නේ නැත්තේ මොකද දන්නවද? මගේ තත්ත්වය අතුලාන්ත තත්ත්වය වෙනස් වෙලා නැති නිසා. ඉතින් මම විශ්වාස කරනවා මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබවත් මහවත් හදවනවා. අපේ තත්ත්වය හොඳට තේරුම් ගන්න. ඔබ දන්නවද? අපේ තත්ත්වය දන්නේ මං විතරයි. මගේ තත්ත්වය දන්නේ මං විතරයි. හරි? ඔබ සමහර වෙලාවට හදලා තියනවාද මිනිස්සුන්ට ඔබේ තත්ත්වය පැහැදිලි කරන්න? ඔබේ තත්ත්වය ගොඩක් වෙලාවට මිනිස්සුන්ට කියලා ඔබ හිතනවා ඒ තත්ත්වය වෙනස් වෙයි කියලා. ඔබට කියන්න ඕනේ මගේ මේ කොණ්ඩේ මොකද්ද සුදු වෙලක් තියෙනවනේ දැන් පේනවා. ඉස්සරහ සුදු වෙලා තිබුණේ නැහැ. කොණ්ඩේ දැන් පොඩ්ඩක් යනවත් එක්ක. මම තීරුම් අරන් තියෙන දේ තමයි මගේ තත්ත්වේ පාස්සේ දෙන්නේන්ට කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ යන්නේ නැහැ. එයා එකම දෙයක් කරයි ඕන මට කොහොමව පොඩ්ඩක් සනසයි මම යාඥා කරන්නම් ඔයාගේ තත්ත්වෙට. දැන් මම කියන්නේ පාස්සේ දෙන්නේ කියලා ඔය තත්ත්ව කියන්නේ එපා කියන කාරණාව මම ඒකයි. හරි නෑ. ඔබ කියන්න ඕන ඔබේ තත්ත්වය. හැබැයි ඔබ දන්නවද අපි හැමෝටම අපේ තත්ත්වය කියලා අන්තිමට කියන්නේ දෙවියන් වහන්සේට අපිට. මේක වෙනස් වෙන්නේ. මේක වෙනස් කරන්න තමයි ක්‍රිස්තුස් වහන්සේ එක මිනිස්සෙක් බයිබලයේ මුණ ගැසුවා. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ ඔබට ආශිර්වාද කරන්න විතරක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ ඔබේ තත්ත්වය, ඔබේ පසුබිම වෙනස් කරන්න. හරි පොඩි ආමෙන් එකක් නේ. කමන්න. මේක ඉගෙන ගන්න. බලෙන් ආමෙන් ගන්න බෑ. මන්දු මේ ඔහුගේ තත්ත්වය වෙනස් කරපු කෙනෙක් සම්බන්ධයෙන් මම ඔබ ඉදිරියේ කරුණු කීපයක් ලබන්න කැමතියි. ඔබ කී දෙනෙක් තත්ත්වයක් තියෙනවද? පට්ටමක් නෙමෙයි ඈ. හරි. තත්ත්වේ පට්ටමයි වෙනස්. ඒක මම හරියට කිව්වත් නැහැ. පට්ටම. වැරදි වචනයක් ආවම සමහර වෙලාවට මම ඔබට කියන්නේ පට්ටම. පට්ටම කියන්නේ your title. හරිද? තමා ධර්ම නිල තමයි ටයිටල් එක. හරිද? ඒ වචනේ පට්ටම. ඒක නෙමෙයි දෙවියන් වහන්සේ ඔබට කියන අවධානය යොමු කරන්නේ. දෙවියන් වහන්සේ ඔබට කියන්නේ මේ උදෑසන ඔබේ තත්ත්වය වෙනස් කරන්න කාලය ඇවිල්ලා.
ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන් එකම කෙනා තමයි ඔබ. මෙන්න බයිබල් වචනේ. යෝහාන් 21 වෙනි පරිච්ඡේදයේ ඒක ඔබේ ඉදිරියේ යෝහාන් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ ඉඳලා 17 වෙනි පදේ වෙනකම් මම කියවන්න කැමතියි. මම දන්නේ ඔබට ඔබේ ඉදිරියේ ඔබට ඉදිරියේ එයි. හැබැයි මා සමග පොඩ්ඩක් ඉවසන්න, මොකද මගේ සිංහල කියවීම පොඩ්ඩක් එහාට මෙහාට වැරදුනොත් අමනාප වෙන්න එපා. ඔබ හොඳට සිංහල දන්න සෙනග මට පොඩ්ඩක් මාගෙන යුසීමේ කටයුතු කරන්න කියලා ඔබෙන් යටහත් වෙලා සිටිනවා. හාලෙලූයා. 15 වෙනි පදේ ඉඳලා අපි පද කීපය බලන මොහොතේදී මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරනවා. හාලෙලූයා. 21:15 මෙසේ ඔවුන් කෑකසු යේසුස් වහන්සේ සීමොන් පේත්‍රුස්ට කතා කළා. යොහන්ගේ පුත්‍රෝ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාදයි ඇසුසේක. ඔහු එසේ ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේක. උන්වහන්සේ කීවේ, උන්වහන්සේ මාගේ බැටළුවන් පෝෂණය කරපන්නේයි ඔහුට කීසේක. නැවතත් දෙවනි වරක් යොහන්ගේ පුත්‍රෝ සීමොන්, නුඹ මට ප්‍රේම කරනවාදයි ඇසුසේක. ඔහු එසේ ස්වාමිනී, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නා සේකයි උන්වහන්සේට කීවේ. උන්වහන්සේ මාගේ බැටළුවන් පාලනය කරපන්නේයි ඔහුට කීසේක. 17 වෙනි පදේ උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කතා කොට යොහන්ගේ පුත්‍රෝ සීමොන්, නුඹ මට ආදරේ දැයි ඔහුගේ ඇසුසේක. තුන්වෙනි වර මට ආදරේ දැයි යේසුස් වහන්සේ තමාගේ ඇසූ බැවින් පේත්‍රුස් දුකට පැමිණ ස්වාමිනී, ඔබ සියල්ල දන්නා සේක. මා ඔබට ආදරේ දැයි ඔබ දන්නා ඔබ දන්නා සේකයි උන්වහන්සේට කීසේක. යේසුස් වහන්සේ උට කතා කොට මාගේ බැටළුවන් පෝෂණය කරපන්න. දැන් මේ කතාවේ කරුණු කීපයක් මම ඔබ ඉදිරියේ තබන්න කැමතියි. මේ කතා බහ ඇති වෙන්නේ සීමොන් පේත්‍රුස් කියන මිනිසයා සමගයි. දැන් මේ සීමොන් පේත්‍රුස් කියන්නේ උන්වහන්සේ ඉතාමත් ළඟින්ම හිටපු උන්වහන්සේගේ මොකක්ද ගෝලෙක්. ඔබට මතකයි උන්වහන්සේගේ ගෝලයෝ 12 දෙනෙක් සිටියා. හැබැයි මේ මොහොතේදී මෙතන සිටින්නේ 11 දෙනෙක්. මොකද යූදස් උන්වහන්සේගේ කුරුසේ පත්වීම නිසා ඔහු බොහෝ දුකටපත් වෙලා ඔහුගේ ජීවිතේ විනාශ කරගන්නවා. හැබැයි මේ කතාව සිදු වෙන්නේ උන්වහන්සේ නැවත උත්තාන වෙලා නැවත පැමිණෙන ගෝලයන් සමග කතා කරනවා. විශේෂයෙන් ඔබ ඊට පරිච්ඡේද කීපයක් ඔබ කියවුවොත් 17 18 උනේ පරිච්ඡේද ඔබ කියවුවොත් උන්වහන්සේ මේක පළවෙනි අවස්ථාව නෙමෙයි උන්වහන්සේ ගෝලයන්ට ඉදිරියට එළදරව් තිබුණා. ඒ අවස්ථාවවලදී කීප දෙනෙක් උන්වහන්සේ එළදරව් වෙලා කතා කරනවා. ඔබ අවධානය මට පොඩ්ඩක් දෙන්න ඕනේ. කොහෙන්ද කොහෙන්ද බලන්න. කොහෙන්ද බලන්න. මේ මගේ දිහා පොඩ්ඩක් බලන්න. මම මේ පසුබිම ඔබට දෙන්නේ මොකද දන්නවද? සමහර වෙලාවට ඔබ නොයෙකුත් දේවල් නිසා ඔබ මොකද අවධානය නැති කරගන්න එපා. මොකද දෙවියන් වහන්සේ මේ තුල ඔබට යම් දෙයක් ඔබට කියන්න සූදානම්. මට කියන්න සූදානම්. එතකොට මේ අවස්ථාවේදී මధుරංග උන්වහන්සේ කෑමෙන් පස්සේ එතන 11 දෙනා සිටියා. හැබැයි අහන්නේ පේත්‍රුස් විතරයි. ඔබ දකින්නවද? ඔවුන් කෑමෙන් පසු උන්වහන්සේ පේත්‍රුස්ට කතා කරා. දැන් ඇයි උන්වහන්සේ පේත්‍රුස්ට කතා කරන්නේ? මොකද දන්නවද? දෙවියන් යේසුස් වහන්සේගේ අවශ්‍යතාවයක්
තිබුණා පේතුරුස්ගේ තත්ත්වය වෙනස් කරන්න. ඔබ දන්නවද දෙවියන් වහන්සේට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට පමණයි ඔබේ තත්ත්වය වෙනස් කරන්න ඔබට උපකාර කරන්න පුළුවන්. වෙන කාටවත් බෑ. තැවෙන්නත් එපා ඔබේ තත්ත්වය වෙන කවුරුත් වෙනස් කරන්න බැලුවා. අපිට අවශ්‍ය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණ අපේ අවධානය අපේ තත්ත්වයට යොමු කරන එකයි. දැන් මේ කතාව තුළ මෙන්ඩිස් මේ කතාව තුළ උන්වහන්සේ පෙන්වු කරන්න හදන්නේ පේතුරුස්ට සීමෝන් පේතුරුස්ට ඔබ ඉන්න තත්ත්වය තමයි ඔබව බැඳ තබලා තිබෙන්නේ ඉදිරියට මුකුත් කරගන්න බැරි වෙන විදියට. ඔබ දන්නවද අපේ තත්ත්වයන් හරි ඔබ කැමතිවත් අකමැති වුණත් ඔබ මේක අහන්න ඕනේ. ඔබේ තත්ත්වය ඔබව එක්තැනම තියෙන දෙයක් වෙලා තිබෙනවා අපේ ජීවිතවල. දැන් ඊටමත් වැදගත්. උන්වහන්සේ හරිය සරල ප්‍රශ්නයක් අහන්නේ. මොකක්ද ඒ සරල ප්‍රශ්නේ? පේතුරුස් මේ සියලු දේට වඩා මට ආදරේ. උන්වහන්සේ කිව්වේ නෑ මම ඔබට කිව්වනේ පේතුරුස් තුන් වතාවක් මාව ඔබ මොකක් දන්නේ නැහැ කියලා කියනවා. ඊට කලින් පද ඔබ කියවොත් පැහැදිලි කරලා බලන්න පුළුවන්. මේක තමයි වැදගත්. හැබැයි උන්වහන්සේ ඒක මතක් කරේ නැහැ. හැබැයි උන්වහන්සේ ඔහුගේ අවධානය වෙන තැනකට අරගෙන ගියා. මොකද දන්නවද? පේතුරුස් උන්වහන්සේ සමග කාලය ගත කරන අවස්ථාවේදී පේතුරුස්ට පුදුම ලැබියාවක් එළදරවුවා උන්වහන්සේ සම්බන්ධයෙන් තිබුණා. උන්වහන්සේ ඔහු සමග සිට ඒක නිසා තමයි ඔහු උද්‍යෝගිකමෙන් කියන්නේ මම නම් ඔබව දාලා යන්නේ නැහැ කියලා. මම ඒ වෙලාවට බොහෝ වෙලාවට මම කියලා තියෙන ස්වාමීන් මොන දෙයාව මම දාලා යන්නේ නැහැ. ඇයි? උද්‍යෝගම වැඩි නිසා. ප්‍රේමය වැඩි නිසා. දේවදේව වැඩිද? නැහැ. අපි මිනිස්සුනේ මම මිනිස්සු මම අපිට වරදින දන් තියෙනවා. හැබැයි අපි වැරදුනාම උන්වහන්සේ එන්නේ දෙකේ කොල්ලක් අරගෙන අපිට මතක් කරලා දෙන්න මම ඔබට කිව්වනේ මට ඔබට මේක කරන්න ඉස්සෙල්ලා මේ දේ වෙනවා කියලා. හැබැයි උන්වහන්සේ ආවේ කොහමද? උන්වහන්සේ ඇවිල්ලා ඔවුන් එක කාලේ ගත කරගෙන කතා ඉන්න අවස්ථාවේදී ටක්දාලා දානවා පොඩි වීර්යය. මගේ පළවෙනි කාරණාව තමයි මෙන්න මේක. යේසුස් වහන්සේ පේතුරුස්ට මතක් කරනවා පේතුරුස්ගේ ප්‍රේමයේ සම්බන්ධය. නුඹ මට ආදරේ. මම ඔබේ ප්‍රශ්නයක් අහන්න මේ උදෑසන. මම මේ ප්‍රශ්න අහනකොට ඔක්කොම ඔළුව හොල්ලයි. හැබැයි ඔබත් මාත් දන්නවා අපි කාටද ආදරේ කියලා. ඔබත් මාත් හොඳාකාරව දන්නවා. අපි මොනවද අපේ ජීවිතේ තවත් මොනවද අපි ගොඩාක් ආස කරන්නේ. අපි ආස කරන දේ අපි ප්‍රේම කරන්නේ. හරි? අපි ආස කරන දේ අපි ප්‍රේම කරන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රේම කරන දේ අපි ආස කරන්නේ. හරි? ඕන විදියක්. අද අපි මන්දේ අලුතෙන් විවාහ වූ යුවලක්ස් දිනවා. ඊයේ විවාහ වූ කන්ද පවුලක් කපල් එකක් ඉන්නවා. සුරේෂ් සහ යොහන්. අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා පුතා. අපිට කියන්නේ මෙන්න මේක පේතුරුස්ගේ ප්‍රේමයේ යම් පළදුවීමක් සිදු වුණා. මේ කාලයන් තුල දෙවියන් වහන්සේ ඔබවත් මවත් කැඳවනවා වෙන හැම දෙයකටම වඩා උන්වහන්සේට ප්‍රේම කරන්න. අද අපේ ජීවිතේ බොහෝ දේවල් අපේ ජීවිතේට එනවා අපේ ප්‍රේමය අඩු කරන්න උන්වහන්සේට. කාලයක් අපි ළඟින් හිටියා. හැබැයි ඒ නොයෙකුත් දේවල් අපි ආස කරන දේවල් මුල් තැන අරගෙන තියෙන නිසා අපි මේ ප්‍රේමේ පොඩ්ඩක් අයින් වෙලා ඈත් වෙලා තියෙනවා. ඒ අයින් වෙලා ගියපු නිසා තමයි අපේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ළඟ ඉන්න අපේ තත්ත්වය වෙනස් වුණේ හොඳ පැත්තට නරක පැත්තට නෙවෙයි. අපි නරක පැත්තට ගියේ අපි උන්වහන්සේගෙන් ඈත් වෙන මොහොතේදී අපේ තත්ත්වය වෙනස් වුණේ නැහැ. හොඳ තත්ත්වෙට වෙනස් වුණේ නැහැ. හැබැයි නරක තත්ත්වෙට වෙනස් වුණා. ඔබට කියන්න ඕනේ
මේ අවස්ථාවේදී පේතුරුස් ඉන්න ඇත්තේ මහත් දුකේ. මොකද ඒකට ගිල්ට් දොස්තරීමක් තියෙන්නේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ අහනවා. මේක එක පතාවක් ඇහුවනම් ප්‍රශ්නයක් නැහැ. මොකද එක පතාවක පිළිතුරක් කියලා අයින් වෙන්න පුළුවන් මට. උන්වහන්සේ පෙරත් කර අහපු දේ තමයි මොකද දන්නවද? උන්වහන්සේ දැනගෙන සිටියා. හරි? ඔබ දන්නවද උන්වහන්සේ ඔබට වඩා මට වඩා දන්නවා. අපි හිතනවා අපි දෙවියන් වහන්සේට වඩා දන්නවා කියලා. නෑ අපි නෙමෙයි. ඒක ඩිලීට් කරන්න ඕනේ. මුළු මේකෙම මම ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ මම සීල දේ දන්නවා. මම දෙවියන් වහන්සේට වඩා දන්නවා. නේද බලන්න. හැබැයි දෙවියන් යේසුස් වහන්සේ පේතෘස්ගේ මේ ප්‍රශ්නේ අහනකොට ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන හිටියා පේතෘස් කොච්චර දුරද ළඟද. අද මේ මොහොතේදී මම ඔබට කතා කරන මොහොතේදී ඔබට මේක ඔක්කොටම නෙමෙයි සමහර අයට ඔබ ඉන්න ඕනේ තැන නෙමෙයි ඔබ සිටින්නේ. ඔබ ඈත් වෙලා ගිහිල්ලා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ නිතරම අපි වෙත එනවා අපි ඈත් වෙලා යනකොට. ඈත් වෙලා යන්නේ වෙන කිසි දෙයක් අපිට මතක් කරන්න නෙමෙයි. අපිට කියන්නේ මම නැතුව ඉවන්නත්. ඔබට සීන සෑම දෙයක් කවුද දුන්නේ? මෙන්න මේක කඩින් අල්ල ගන්න ඕනේ පුතා. කඩින් අල්ල ගන්න. උන්වහන්සේ එතන නතර වුණේ මොනවද මතකද ඊට පස්සේ කියන්නේ? උන්වහන්සේ කියනවා පේතෘස් කියනවා උන්වහන්සේ සීමෝන් පේතෘස් කියනවා හරි ඔයා සිදුවේ ගන්නවා තුන් පාරක් කියන්නේ ඒක. මොකද පේතෘස් සෝදාකාරව දැන සිටියා දෙන්න තියෙන උත්තරේ මොකක්ද කියලා. මම වගේ. හරි තැනට උත්තරයක් දෙන්න. වෙද වසන්ත. හැබැයි මම විශ්වාස කරනවා අපි දෙන උත්තරයට වඩා උන්වහන්සේ අපේ ස්වභාවය දන්න නිසා උන්වහන්සේ ටිකක් ගැඹුරට යන්න හදනවා. ඒක තමයි උන්වහන්සේ එකෙන් නැවතු වෙන්නේ. මේක කාලින තේරුම් ගන්නකම් මම මේක මිනිහගෙන් අහන්න ඕනේ. ඔබ මට ප්‍රේම කරනවා. අවුරුදු 21ක් විවාහය. තාම මගේ භාර්යාව මගෙන් අහන දෙයක් තමයි ඔයා මට ආදරේ දාන්න. බැරි වෙලාවකට මම නෑ කිව්වොත් නෑ කියන්නේ කවදාවත්. ඒ කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. තමන් තේරුම් ගත්ත දේ තමයි මට ඇත්තටම ප්‍රේම කරන්න බෑ. මම යාත් එක්ක ප්‍රේම කරලා නැත්නම්. හරි වැඩගත් බව. ඒක නිසා තමයි යේසුස් වහන්සේට අවශ්‍යතාවය තිබුණේ පේතෘස්ගේ තත්ත්ව වෙනස් කරන්න. මොකද දන්නවද? උන්වහන්සේගේ ප්‍රේමය තමයි සීල වැරදි වසන්නේ. බයිබලයේ ඒක තියෙනව නේද? ඉංග්‍රීසියෙන් අස්සන්න කියලා. The love of God can cover all sin. උන්වහන්සේගේ ප්‍රේමයට පමණයි ඔබේ තත්ත්ව වෙනස් කරන්න පුළුවන්. ඔබේට තියෙන මුදල්, ඔබට තියෙන යාන වාහන, ගෙවල්, ඉඩම්කම් මේ ඔක්කොම ආශිර්වාද. හැබැයි ඒක නෙමෙයි යේසුස් වහන්සේට අවශ්‍ය. යේසුස් වහන්සේට අවශ්‍ය ඔබේ තත්ත්ව වෙනස් කරන්න. මට ඔබගේ හදවත සමග ගනුදෙනු කරන්න බැරි නම් ඔබේ තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. අද අපි හැමෝටම තත්ත්වයක් තියෙනවා. අද මේ සභාවට අපි ආවෙත් ඒ වගේ තත්ත්වයක් ඇතුළේ. මම අද নমස්කාර කරනවද? එහෙම නැත්නම් මගේ ප්‍රශ්න වලට මම ඉඩ දෙනවද? මගේ ජීවිතේ
මේ ස්වභාවය තබාගෙන යන පිණිස. මොකද තේරෙනවද කියන්නේ? ඊළඟ කාරණාව තමයි දෙවෙනි එක. පේත්‍රුස් බයිබලයේ කියන අන්තිමට 17 වෙනි මොකක්ද 17 වෙනි පදේ අන්තිමට කියනවා පේත්‍රුස් දුකටපත් වුණා. දුකටපත් වුණා. මේක ලියාගන්න. ඔබ දන්න දෙවියන් වහන්සේ කවදාකවත් වේදනාවෙන් ඉන්න කෙනෙක්ව තව දුකටපත් කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කරන දෙයක් තමයි මේ වේදනාව පාවිච්චි කරන ඔබගේ තත්ත්වය අවබෝධ කරගන්න. පැහැදිලිද? මම කියන්නේ උන්වහන්සේ ඒක ඔබගේ වේදනාව, ඔබගේ දුක මොකද දන්නවද? පේතුරුස් උන්වහන්සේව හම්බ වෙන්න ඉස්සලා මේ මොහොත ඉස්සලා පේතුරුස් කොහොමද දුකෙන් හිටියේ? දුක මොකද්ද? පේතුරුස්ගේ හදවතේ මනසේ දුවන්නේ මම යේසුස් වහන්සේව දන්නේ නැහැ කිව්වා. නිකන් හිතලා බලන්න ඒ වගේ මොකද්ද කියන්නේ? දොස් තැබීමක් තුළ මිනිස්සෙක් ජීවත් වෙන එක. අද අපි අපේ සභාවන් වලට එනවා මේ වගේ දොස් තැබීම් තබාගෙන. දුක තබාගෙන. එන්නෙත් ඒ වගේ යන්නෙත් ඒ වගේ. මම එක වෙලා මම බය නැහැ මේක කියන්නේ. මම දුකින් ඇවිල්ලා තියෙනවා. මම දුකෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔබ දන්නවද? හරි වැදගත්. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ වෙත ඔබ පැමිණෙන අවස්ථාවේදී ඔබගේ දුක වේදනාව හඳුනන දෙවි කෙනෙක් වෙතට ඔබ පැමිණෙන්නේ. දෙවියන් වහන්සේට කවදාකවත් ඔබ අවසරය දුන්නේ නැත්නම් ඒ දුක ගන්න උන්වහන්සේ කවදාකවත් බලෙන් ඒ දුක ඔබේ ජීවිතෙන් ගන්න නැහැ. පල්ලි ගියාට ඒ දුක නැති වෙන්නේ නැහැ. නමස්කාර කරත් ඒ දුක නැති වෙන්නේ නැහැ. දොස් තැබීම නැති වෙන. අම්මෝ අපි අත්ොස්සවල හැම දෙයක්ම කරයි. හැබැයි දොස් තැබීම යන්නේ නැහැ. ඇයි? මොකද ඒ දොස් තැබීම ඔබව ඒ වාතාවරණය තුල ඔබව තබලා තිබෙනවා. හැදෙන්න කියන්නේ මේ දේ උන්වහන්සේ ඔහුගෙන් ඇහුවේ ඔහුට දොස් තබන්න ඔහු දුකටපත් කරන්න නෙවෙයි. නමුත් ඔහුගේ අවධානය ගන්න. අද බොහෝ අවස්ථාවන් වල දෙවියන් වහන්සේ ඔබේ අවධානය ගන්න බලාගෙන සිටිනවා. ඔබේ අවධානය කොහෙද? මගේ අවධානය කොහෙද? පැහැදිලිද බ්‍රදර් වසන්ත? අද සමහර වෙලාවට ඔබ මෙතන වාඩි වෙලා ඇති. දොස් තැබීමක් ඇතුව ඔබ ගිය සතියේ කරපු දෙයක් සම්බන්ධයි. එහෙම නැත්නම් මාස 3කට ඔබ කරපු දෙයක් සම්බන්ධයි. කාටවත් මෙතන කියන්න බෑ මට දොස් තැබීම නැහැ කියලා. ඒක ඔබ එහෙම කියනවා නම් ඔබ ඇත්තටම ඔබ බොරුකාරයෙක්. ගිය සතිය තුල මම අරය ගැන කතා කරපුවේ මම දන්නේ. වෙන කොහොමද බලන්නේ කෙලින්ම බලන්න. නේද? අර ගිය තැන බලපු දේ හැසිරෙන විදිය තාම දොස් දෙන්නේ. මේ දොස් දෙදීම ගන්න තමයි ක්‍රිස්තුස් වහන්සේ පේතුරුස්ගේ මේ ප්‍රශ්නය ඇසුවේ. You have to be man enough. ඔබට පොඩි මොකක්ද කියන්නේ? ස්පයිනල් කෝඩ් එක. ශක්තිය. ඒක තමයි මම දන්නවා ඒක වචනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ශක්තිය ආත්ම ශක්තියක් තියෙනවනේ ඇත්තටම කියන්නේ ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා. සංගල වැඩක් නැහැ. හැංගුවම වෙන්නේ ඒ දේ වලින් අපි නිදහස් වෙන්නේ නැහැ. මම හැංගුවම ඒ දේ වලින් මම නිදහස් වෙන්නේ නැහැ. මදින්ද?
නම් කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි ඈ. මම මේ පැත්තට යන්න මම මේ විදිහට කතා කරමු වැඩි. බදානන්ද මම එල්ද කෙනෙක් ගන්න බ්‍රදර් ක්‍රිස්ටෝ ඉල්ලස් කරන මම මුත් කියන එකක් නැහැ. අර බිලිව්ස් කෙනම් පාවිච්චි කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මම අපිට කියන්නේ මේක සත්‍ය දෙයක්. අපේ ජීවිතවල බොහෝ දෝෂාරෝපණ තියෙනවා. යේසුස් වහන්සේ කැමති ඒ දෝෂාරෝපණය ඔබෙන් ගන්න. උන්වහන්සේ දෙන දෙවියන් වහන්සේ වගේම උන්වහන්සේ අපේ අඩුපාඩු ගන්න දෙවියන් වහන්සේ. මේක මගේ ජීවිතේ අත්දැකලා තියෙනවා. පේතුරුස් දුකටපත් වුණා. හැබැයි මේ දුකටපත් වුණේ හොඳයි. මොකද අපි ජීවිතේ දුකටපත් වුනේ නැත්නම් අපි කවදාකවත් ඒ පාඩම් වලින් ඉගෙන ගන්න. මම අවුරුදු 20ක් කියන්නේ දැනේ සුපුරි. යවුද කිව්වේ? මම අවුරුදු 40 එයයි. මම තේරුම් ගත්ත දේ තමයි මාව දුකටපත් කරපු දේ තමයි මට ගොඩක් උගන්වලා. සමතකම් ගැන පවුල සම්බන්ධයෙන් සභාව සම්බන්ධයෙන් මම දුකටපත් වුණ දේ තමයි මාව විනාශ කරේ නැහැ. මාව ඒ දේවල් ශක්තිමත් කරනවා. ජීවිතේ අපි දුකටපත් වෙන බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඒ දුක අපගේ සතුට හැටියට පෙරලා ගන්න පුළුවන්. පාඩමක් හැටියට අපිට ඒක පෙරලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ ප්‍රශ්න ඇහුවේ. අද පේතුරුස්ගේ නම ගලවලා දාන්න. අද ඔයාගේ නම දාන්න. මෙන්දිස්. බන්දුල. මල්කම් මම දන්නේ රෝස්මරි. පොඩ පැරණි නම් සෝමා. මම මේ කියන්න හදන්නේ අපි අපේ ජීවිතේ ගොඩක් දේවල් අපි උස්සගෙන ඇවිල්ලා තියෙනවා. මේක හොඳ කාලයක්. ඔබේ එතන ඒ නම ඔබේ නම එතන දාලා කියන්නේ ස්වාමීනි මට උපකාර කරන්න. මගේ දුකත් සමග ගනුදෙනු කරන්න මට උපකාර කරන්න. මට පොතක් ලියන්න පුළුවන් මේ දුක සම්බන්ධව. මම තරුණ වැඩි පොතක් ලියන්න. තව අත්දැකීම් ලබන්න තියෙනවා. ඔබට කියන්නේ පේතුරුස් විනාශ කරන පිණිස නෙවෙයි උන්වහන්සේ පේතුරුස්ගේ ස්වභාවය පෙන්වන්න කරන්න බැහැ. ඔහුට උපකාර කරන්න. ඒකම කියන්නේ ඔබගේ தત્ත්වය පෙන්වන්න කරලා තමයි උන්වහන්සේට උපකාර කරන්නේ. මේක හොඳයිද මధుරංග? අන්තිමට thank you so much. මම මේක කොහොමද කියන්නේ මේ බයිබල් කොටසින් ගහලා මේ කොටසම තමයි සිස්ටම් එකම ඉන්නේ. තුන්වෙනි එක තමයි පේතුරුස්ගේ ප්‍රේමය. පේතුරුස් දුකට පැමිණීම. අන්තිමට පේතුරුස්ගේ කාර්යය. පේතුරුස්ගේ මොකද්ද? කාර්යය. ඔබ දන්නවද? ඔබට මට කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය කවදාකවත් අපිට පැනලා දුවන්න බෑ. හැබැයි අපි ඒ කාර්ය හොඳාකාරව තේරුම් ගත්තේ නැත්නම් අපේ තත්ත්ව නිසා අපේ ජීවිතේ අපේ
සලස්මක් දෙවියන් කැඳවීමක් කාර්යයක් විනාශ වෙනවා. පේතෘස්ගේ කාර්යය උනේ මොකක්ද දන්නවද? හරි. මගේ බැටළුවන් පෝෂණය කරන්න. ඔබ දන්නවද? ඔබේ තත්ත්වය වෙනස් වෙන අවස්ථාවේදී ඔබේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඔබේ මුළු ජීවිතේම වෙනස් වෙන අවස්ථාවේදී හරිද? ඔබ දෙවියන් වහන්සේට කරන්න දෙවන කාර්යය ඩියුටි නෙමෙයි. කාර්යය. ඔබ දන්නවද? ඔබවත් මාවත් හඳවලා තිබෙන්නේ කාර්යයක් කරන්න. හැබැයි අපේ තත්ත්වෙ නිසා අපිට ඒ කාර්ය කරන්න බැරි වෙලා තියෙනවා. අපේ තත්ත්වය අපි ලොකු කරගෙන අපි කාර්ය අමතක කරනවා. කාර්ය මොකක්ද? දේශනා කරන්න නෙවෙයි. අපේ කාර්යය නේද? අපි එක එක්කිනාට උන්වහන්සේ සුවිශේෂ ලෙස කාර්යයක් දීලා තියෙනවා. ඒ කාර්යය තමයි උන්වහන්සේට ප්‍රේම කරන්නේ. උන්වහන්සේ නමස්කාර කරන්නේ. උන්වහන්සේ විශ්වාස කරන්නේ. නමුත් අපේ තත්ත්වය නිසා අපිට මේ කිසිවක් කරන්න බැරුව තිබෙනවා නෝනි. හැබැයි මම ක්‍රිස්තුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ පරක්කුත් නැහැ. වේලස්සනෙකුත් නෙමෙයි ක්‍රියා කරන්නේ. හරි අවස්ථාවේදී උන්වහන්සේ ඇවිල්ලා නුඹ මට ප්‍රේම කරනවා. මොනවද ඔබ මට වඩා ප්‍රේම කරන්නේ? ඔබ මගෙන් ඈත් වෙලා ගියේ. ඔබ සිටින්නේ ඔබ සිටිය නොසිටිය තැන. You're in a place that you're not supposed to be. ඔබ සිටින්න ඕනේ තැන නෙමෙයි සිටින්නේ. ඒක මම ඔබට කියන්න ඕනේ. ඔබ දන්නවා. ඔබ ආයි මාස්ටර් කාලින්ද මොකද්ද මගේ දැන එහෙනම්? ඒක ඔබ මගෙන් එහෙම අහනවා නම් මමත් පොඩ්ඩක් දුකටපත් වෙයි. මොකද දන්නවද? ඔබ සමහර වෙලාවට මේ වගේ දෙයක් දන්නේ නැතුව එහෙම නැත්නම් දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔබත් මාත් හොඳ ආකාරව දන්නවා. අපි කොතනද සිටින්නේ කියලා. ඒක හංගන්න බෑ. දෙවියන් වහන්සේ මට කතා කරනවා වගේ මාව කැඳවනවා වගේ මම විශ්වාස කරනවා ඔබවත් උන්වහන්සේ කැඳවනවා. ඔබේ තත්ත්වය වෙනස් කරන්න. මේ උදෑසන පාසල් දෙකේ මාර දැන් කිව්වා එක මට කලින් අන්තිමට කිව්වා ඉංග්‍රීසියෙන් තමයි ඒක කිව්වම පට්ටර සිංහලෙන් ලියාගත්තා. ඔබගේ තත්ත්වය වෙනස් කරන විට ඔබේ ජීවිතය වෙනස් වෙනවා. When you change your condition, your life will change. අපි වෙනස් කරන්න හදන බොහෝ දේවල් අපේ තත්ත්ව වෙනස් කරන්න බැහැ. අනවතත් කියන්නේ ඊටමත් යටාර්ථය. මේ තත්ත්වය කියන දේ සමාජයේ දක්වන තත්ත්වය නෙවෙයි ඈ. අද සමාජය තුල තත්ත්වයක් තියෙනවා. හොඳ වාහනයක් කියලා යනවා නම් හොඳ ටයිම් කෝට් එකක් ගහනවා නම් හොඳ රැඳෙලා ඉන්නවා නම් මිනිහා මාර්ග තැනක තියෙන තත්ත්වය. ඒ ඔක්කොමත් එක්ක මට කරලා යන්න පුළුවන්. හැබැයි මගේ තත්ත්වය එයාත් එක්ක මගේ ජීවිතෙත් එක්ක හරි නැහැ. අද යන්න එපා. මම ටිකක් කාලේ ගත්තා. මම හරි කලාතුරකින් තමයි සිංහලෙකට දේශනා කරන්න එන්නේ. මම විශ්වාස කරනවා මේක හදවතේ තියෙන ප්‍රශ්නයක්. මේක ජීවිතේ තියෙන ප්‍රශ්නයක්. ඔබ දන්නවද මේකත් හරි වැදගත්. මම මේකේ අවසන් කරනවා. හරිද? පේතෘස්ගේ ප්‍රශ්නේ උනේ පේතෘස් එක්කම. අද අපේ තත්ත්වය වෙනස් වෙන්නේ නැත්තේ මොකද දන්නවද? ඉතින් මිනිස්සු අපේ තත්ත්වයට බලපෑමක් ඇති කරලා තියෙනවා. අනේ එවලෝ කියන්නේ ඉතින් මිනිස්සු තමයි අපේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. ඒ පේතෘස්ගේ ජීවිතේ පේතෘස් විසින්ම ඇති කරගන්න තත්ත්වය. අපි විසින්ම ඇති කරගෙන තියෙන තත්ත්වයන් අපි දන්නවා. මේක වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෑ. හා? මොකද කියන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ
එකයි. ඔබේ තත්ත්වය වෙනස් වෙනවා. ඔබේ තත්ත්වය වෙනස් වෙනවා. ඔබේ පවුලේ තත්ත්වය මොකක්ද? භාර්යාව අතර ස්වාමි පුරුෂය අතර තියෙන තත්ත්වය මොකක්ද? දරුවන් අතර තියෙන තත්ත්වය මොකක්ද? සභාවේ ඉන්න සමහර කට්ටියත් එක්ක ඔබගේ තියෙන තත්ත්වය කොහොමද? මට මේ වගේ කතා කරන්න පුළුවන්. මම ඔබ දන්නවද මම මේ සභාවේ පාලකතුමා. එහම අපිට කියන්න ඕනේ. මගේ හදවතේ තත්ත්වය වෙනස් වෙනකොට, මගේ ආත්මේ තත්ත්වය වෙනස් වෙනකොට මා තුළ සමාදානය අන් අය සමග තියෙන සමාදානය ඇති වෙන්න. නැත්නම් ඒ උදෑසන ඔබ උන්වහන්සේ කතා කරන්න ඔබේ තත්ත්වය ගැන. යහදිගට ඉන්න මිනිස්සුගේ තත්ත්වය ගැන මේ කතා කරන්නේ. මොකද හරි කැමතිනේ. නැද්ද? මොකද නම් එයාලගේ තත්ත්වය කතා කරනවා නම් මගේ තත්ත්වය ෂේක් නේ. වහනවා. සිද්ධ සිතුවිලි විමසන දෙවියන් වහන්සේ අද මෙතන සිටිනවා. අද මොකක්ද ඔබේ ප්‍රතිචාරය වෙන්නේ? පේත්‍රස් ස්වාමීනි ඔයා දන්නවා. මට ඔයාගේ කංගාෂ්ට කිසි දෙයක් නැහැ. මේ තමයි පුතේ කියනවා නේද? ඒ තමයි මම හිතන්නේ මට හරියට පරිච්ඡේදය මතක නැහැ. 139 වෙනි පරිච්ඡේදෙත් කොහෙද? එතන කියනවා මම කොහෙ කියලා යන්නද ඔයාගේ? මම පොළවේ හතරට ගියත් ඔයා එතන. ලෝකේ කෙලවරට ගියත් ඔයා එතන. හරි පාසල. අද මොකක්ද ඔබේ ප්‍රතිචාරය? පේත්‍රස් ප්‍රතිචාරය දැක්වුවා. ප්‍රතිචාරය දැක්වේ ස්වාමීනි මම හංගන්නේ. හංගන්න බැහැ. You know what? අද ඔබ සිටින්නේ සියලු දේ දන්න දෙවියන් වහන්සේ ඉදිරියේ. ආමේන්. ආමේන්. ස්වාමීන් වහන්සේ දවන ඔබ තුල යම් දෙයක් කරා. මම දැන් මොකද ගායනා කරන්න ගීතිකාවක් දැන් සුදුසු ගීතිකාවක් අපිට ගායනා කරන්න පුළුවන්. ඔබ නැති විදිහට කරන්න එපා. මේ ගීතිකාව එක වතාවක් අපි ගායනා කරමු. හරි. හරි. ඔබ ප්‍රතිචාරය දක්වන්න මේ ගීතිකාව ගායනා කරන අතර ඔබට හිතෙනවා. ඔව්. මම මගේ තත්ත්වය වෙනස් කරන්න සූදානම්. මේ ගීතිකාව ගායනා කරන අතරේ ඔබට පුළුවන් මේ අසුව පණිවිඩ ප්‍රතිචාරය දක්වන්න. නැවතත් මම ඔබට කියන්නේ මම හැමදාමත් මේක කියලා දෙනවා. එක්කෙනෙක් නැගිට්ටොත් ඒක ප්‍රශ්නයක් නෑ. මම සංඛ්‍යාව නෙවෙයි මට සංඛ්‍යාව වැඩකුත් නෑ. හැබැයි සංඛ්‍යාවට වඩා නැගිටිනවට වඩා ඔබේ හදවත තමයි වැදගත් වෙන්නේ. ඔබ මෙතනින් නිදහස් වෙලා යන එක තමයි වැදගත් වෙන්නේ. ආමේන්. right ඇස් දෙක වසාගමු.
සැලි දෙතියන්න එපා. නෑ මම හොඳයි කියන තැන ඔබව තියන්න. මේක ඔබේ අවස්ථාව. ස්වාමීන් වහන්සේ තුළ ඔබේ තත්ත්වය වෙනස් කරන්න. ඔබ සිටගෙන සිටිනවා නම් ඔබේ ඩෑන්ස් ඔසවන්න. මේ ගීතකව තව එක වතාවක් කියන අවස්ථාවේ ඔබට අවස්ථාව දෙවෙනවා. මේක ඔබ ගත්තොත් ඔබට තමයි නිදහස් වෙන්නේ. මම නෙමෙයි නිදහස් වෙන්නේ. මම මේකට ප්‍රතිචාරය දැක්කොත් මම නිදහස් වෙනවා. නමුත් අපි හැම දෙනාටම තත්ත්වයක් තිබෙනවා. ඒ දෙය තුල අපි නිදහස් වෙමු. තව එක වතාවක් ගායනා කරන අවස්ථාවේ ඊට පස්සේ මම ඉල්ලා සිට පස්සේ මේ විදිහට අපේ යාඥාවෙන් මම පිළිගන්නේ. වහන්සේට අප
බාර වෙනවා. මමද මේ සෙනගද බාර වෙනවා. තත්ත්වය වෙනස් කරන දෙවි කෙනෙකුට තමයි අපි නමස්කාර කරන්නේ. හැමින අපගේ හදවත් සුව කරන්නේ. අපව සවිමත් කරන්නේ. අපට මඟ පෙන්වන්න ස්වාමී. මන්ද අපි මේ දවල් කාලේදී අපි පවසනවා. ඔබ වහන්සේ නැතුව අපට එක අඩියක් ඉදිරියට තබන්න බෑ. ඔබ වහන්සේ සමග අපට මේ ගමනාන්තයට යන්න ශක්තිය තියෙනවා ස්වාමී. වහන්සේට මේ අනර්ග සෙනඟ බාර කර. සුවය අවශ්‍ය තැන සුවය නිදාස්. ගොඩ නැගීම අවශ්‍ය තැන ගොඩ නැගීම නිදාස්. සම්බන්ධකම් ගොඩ නගන්න ඕන තැන සම්බන්ධකම ගොඩ නගන්න. වැටුණු තැන ඔබ වහන්සේ ඔසවන්න. අපව සවිමත් කළා. වහන්සේගේ වචනේ නිසා ස්තුතිවන්ත වෙනවා. වහන්සේගේ දාසය නිසා ස්තුතිවන්ත වෙනවා. ආශිර්වාද කරන්න ඔහුගේ සේවයට ඔහුගේ පවුලට ඔහු කරන්නා වූ සියලු දේටම ආශිර්වාද කරන්න. ස්තුති ඔබ වහන්සේ ඔබ වහන්සේගේ දෑත තුළ පාවිච්චි කරපු නිසා වහන්සේගේ සෙනඟට ස්වාමීනි සෑම ගෞරවයක්ම සෑම මහිමයක්ම ඔබ වහන්සේටම පමණයි. මන්ද ඔබ වහන්සේ සුව කරන දෙවිඳු නිසා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සිල් දනම ශබ්ද නගර ආමේන් කියුද දෙන්නොන් මාතර වල අපසන්නාදයක් ආමේන් WhatsApp සජීවී Facebook කරා එකතු වුණු ඔබට අපි ආශිර්වාදමත් සතියක් පතනවා.